සංකීර්ණ සංඛ්‍යා පාඩමේ ද මුවාවල් ප්‍රමේය තමයි ඔයාලට මට කරන්න තියෙන්නේ. හැබැයි ඒ ද මුවාවල් ප්‍රමේය ගණන හදන්නත් සංකීර්ණ සංඛ්‍යා සාමාන්‍ය ගැටලුව හදන්නත් ඕන වෙන මූලධර්ම කීපයක් තියෙනවා. මම ඔකට ඉස්සෙල්ලා මේ මූලධර්ම ටික ඔයාලට පොඩ්ඩක් මතක් කරන්නම්. ඒවා ඔප්පු කිරීම විභාගෙට එන නිසා ඔප්පු කිරීම සමගම මතක් කරන්නම්. ඒ ටික අපි මුලින් කරලා ඉමු. අපි මතක් කරගමු මොකක්ද මේ සංකීර්ණ සංඛ්‍යාවක රටාව. මම සංකීර්ණ සංඛ්‍යාව ඉසෙට් කිව්වොත් ඉසෙට්ගේ රටාව තමයි x ධන i y. මෙයා තාත්වික කොටස මෙයා අතාත්වික කොටස කියලා අපි කියනවා. ඒ වගේම මෙයා ද්‍රවකාකාරයට හරවලා අපි ලියන්නත් දානවා. ද්‍රවකාකාරයට හරවන්නේ මෙහිමයි x වර්ගයේ ධන y වර්ගයේ වර්ගමූලයේ පිටට අරගෙන වෙනසක් නොවෙන්න යාගෙම අපි බෙදුවා. මේක ඔයාලට මේ වෙනකොට මතක ඇති. මෙන්න මේ ආකාරයටයි අපි ද්‍රවකාකාරයට සංකීර්ණ සංඛ්‍යාවක් හැරෙන්නේ. ඊට පස්සේ මෙයාට r කිව්වා, මෙයාට cos θ කිව්වා, අරයට sin θ කිව්වා. ඔක තවත් දුරට මතක තියාගන්න හොඳයි. මෙන්න මේ විදිහට අපි අර ආගම සටහනේ සංකීර්ණ සංඛ්‍යාවල අපු කළොත් මෙයා θ, මෙයා r, ඒ වගේම මේ කුස y, මෙයා තමයි x. මෙන්න මෙහිම මේ අවස්ථා දෙකම මතක තියාගන්න. එතකොට මේ r අපි කිව්වා මෙන්න සංකීර්ණ සංඛ්‍යාවේ මාපාංකය කියලා. එයා ලියන්නේ මෙහෙමයි. මාපාංක ඉසෙට් r. ඊට මේ θට කිව්වා මේ සංකීර්ණ සංඛ්‍යාවේ විස්තරය කියලා. ඒ විස්තරය අපි ලියනවා මෙහෙම විස්තර ඉසෙට් කියලා ලියනවා. ARD ඉසෙට් කියලා ලියනවා. එයා තමයි θ. සාමාන්‍ය විස්තරයේ පරාසය θගේ 2.5 සහ 0. ඒ වගේම මේ විස්තරයේ තව අවස්ථාවක් තියෙනවා ප්‍රධාන විස්තරය කියලා. ඒක ලියනකොට අපි කැපිටල් ARD ඉසෙට් කියලා දානවා. ඒ වෙලාවේදී පරාසය 5 සහ ඍණ 5 අතර. මෙන්න මේ ටික ඔයාලා හොඳට මතක තියාගන්න ඕනේ. සංකීර්ණ සංඛ්‍යාවක් පාඨීසි ආකාරය, ද්‍රවකාකාරය, එයාගේ මාපාංකය, එයාගේ විස්තරය. ඒතර විස්තරය කියන්නේ මොකද්ද? සංකීර්ණ සංඛ්‍යාව මේ තාත්වික අක්ෂය අතාත්වික අක්ෂය කියලා අපි ලකුණු කරනවා. මේ තාත්වික අක්ෂයත් සමග වාමාවර්තව සාධක කෝණය තමයි මේ විස්තරය කියන්නේ. ඒතර මේ විස්තරයේ අවස්ථා දෙකක් තියෙනවා. එකක් සාමාන්‍යයෙන් අපි ලියන විස්තරය. බිඳුවේ සිට 2.5 දක්වා අතර පමණයි ඒ වෙලාවේදී කෝණ අපි උදව් කරගන්න. මේ ප්‍රධාන විස්තරය කියලා දුන්නොත් ඍණ 5 ධන 5. ඒක ධන 5 කියන්නේ අපි මේ අතට මනිනවා ධන 5 කියලා, මේ අතට මනිනවා ඍණ 5 කියලා අර වෘත්ත පාදවල. කොහොම කියත් මේක ඇතුලේ තමයි මේ කෝණය තියෙන්නේ. එහෙමනම් අපි බලමු තවත් ඔයාලට අවශ්‍ය වෙන මූලධර්ම කීපයක්. මෙන්න මේ දේවල් ඔයාලා දැනගෙන ඉන්න ඕනේ ගණන් හදන්න. ඔයාලා මේ ප්‍රතිබද්ධය. ඒකවල z සමානයි x ධන iy කියලා තිබුණොත් එයාගේ ප්‍රතිබද්ධය z බා කියනවා x ඍණ iy. ප්‍රතිබද්ධය කියනකොට මැද ලකුණ මාරු කරනවා. ඒ වගේම z මත තිබුණා නම් r cos θ ධන i sin θ රටාවට. මම ඉසෙට් බා ලියනවා r cos θ ඍණ i sin θ ආකාරයට. කොහොමද අපි ප්‍රතිබද්ධ ලියන්නේ? ඒ වගේම අපිට මෙන්න මේ මූලධර්මයක් ඕනේ. ඉසෙට් දෙක සහ ඉසෙට් දෙක සංකීර්ණ සංඛ්‍යා නම් ඉසෙට් දෙක ධන ඉසෙට් දෙකේ බා සමානයි ඉසෙට් දෙක බා ධන ඉසෙට් දෙක බා. ඔප්පු කරන්න ඔයාලට විභාගෙදී එනවා. ඒ නිසා මම ඒකත් ඔයාලට ඔප්පු කරලම දෙන්නම්. අපිට මේ එකතුවක් වගේ තිබ්බොත් හැමතිස්සෙම කාටීසි ආකාරයට තෝරගන්න. මම ඉසෙට් දෙක ගන්නම් x එක ධන iy එක. ඉසෙට් දෙක ගන්නම් x දෙක ධන iy දෙක. මගේ ගැටලුවේ තියෙනවා ඉසෙට් දෙක ධන ඉසෙට් දෙකේ බා. එහෙනම් මම මේ දෙකව එකතු කරන්න.
x1 ධන x2 ධන i වාරයක් y1 ධන y2 කියලා මට ලැබෙනවා. යාගේ ප්‍රතිබද්ධය දැන් x1 ධන x2 ඍණ i වාරයක් y1 ධන y2 කියලා මම ලබා ගත්තා. යාට මම එක කියනවා. දැන් මගේ වම් පැත්ත හරි. අන්න දකුණු පැත්ත කියනවා. z1 බා. z1 බා කියන්නේ x1 ඍණ i y1. z2 බා. x2 ඍණ i y2. දැන් මම ඒ දෙන්න එකතු කරලා බලන්න. z2 බා ධන z2 බා. මම තාත්වික කොටස් දෙක එකතු කළොත් x1 ධන x2 අනිත් දෙන්නගෙන් ඍණ i පිටට අරන් එකතු කළොත් y1 ධන y2 කියලා මට එනවා දෙවෙනි සමීකරණයේ ලෙස. දැන් එක සම දෙක දිහා බැලුවොත් ඔයාලගේ ප්‍රතිඵලය z2 ධන z2 බා සමානයි z2 බා ධන z2. එතකොට මේ ප්‍රතිඵල අපිට මේ ඔප්පු කිරීම නැතුව එකපාරට ගණන් හදද්දී දාන්නත් අවශ්‍ය වෙනවා. ඒ වගේම ඔප්පු කිරීමත් විභාගයට අහන දේවල් නිසා මතක තියාගන්නත් වෙනවා. ඒ වගේම තමයි මේ සංකීර්ණ සංඛ්‍යා ගැටලුව උගක් දෙන අතාරින්න. ඒක ලේසි. සංකීර්ණ කියන වචනේ තිබ්බට මේ ගණන ලේසි. ඔයාලා ගණන් ටිකක් වැඩිපුර හදලා පුරුදු වෙන්න. අර පාස් පේපර්ස් වල තියෙන ගණන් තරම්ම අමාරු ගැටලු මේ මෑතකදී ආවේ නැහැ. ඒ නිසා මුවාවරු ක්‍රමයේ කොටසක් වෙනවා. සංකීර්ණ සංඛ්‍යා සාමාන්‍ය ගැටලුවකුත් එනවා. ඒ දෙකම උගක් ලේසි ගණන් දැන් එන්නේ අතාරින්න එපා. එහෙනම් අපි දෙවෙනි අවස්ථාවට යමු. එකේ තවත් ඔයාලට ඔප්පු කරන්න අවශ්‍ය වෙන එකක් තමයි z2 ඍණ z2 බා සමානයි z2 බා ඍණ z2 බා. දැන් මට වම් පැත්තේ සංකීර්ණ සංඛ්‍යා දෙක අඩු කරන්න වෙනවා. මම z2 කින් z2 අඩු කරලා මෙහෙම ලියන්නම්. x1 ඍණ x2 ධන i වාරයක් y1 ඍණ y2 කියලා. මට ඕනේ z2 ඍණ z2 බා. z2 ඍණ z2 බා සමානයි x1 ඍණ x2 ඍණ i වරක් y1 ඍණ y2 කියලා මට පළවෙනි සමීකරණය ලැබෙනවා. ඊට පස්සේ මට ඕනේ z2 බා. z2 බා x1 ඍණ i y1 z2 බා x2 ඍණ i y2. දැන් මට ඕනේ මෙයාගේ මෙයා අඩු කරන්න. z2 බා ඍණ z2 බා අඩු කළොත් x1 ඍණ x2 එනවා. ඊට පස්සේ මම ඍණ i y1 ආපහු මෙයාගේ මෙයා අඩු කරනකොට ධන i y2 එනවා. එහෙමනම් මම එතන සුළු කරලා ලියනවා x1 ඍණ x2 ඍණ i පිටට ගත්තොත් y1 ඍණ y2 කියලා දෙක. එහෙනම් එක සහ දෙකෙන් මට ප්‍රතිඵලය ලැබෙනවා z2 ඍණ z2 බා සමානයි z2 බා ඍණ z2 බා කියලා පිළිතුර. අපි බලමු තවත් ඒ වගේ අවශ්‍ය මූල ධර්ම. තව අපිට අවශ්‍ය වෙනවා මේ z ගේ මාපාංකය අපි දන්නවා x ධන iy කියලා තිබ්බොත් z ගේ මාපාංකය කියන්නේ x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය. ඒක අපි දන්න දෙයක්. අපේ ප්‍රතිඵලයක් ඔප්පු කරන්න තියෙනවා මෙන්න. z වරක් z බා සමානයි z ගේ මාපාංකයේ වර්ගය. බව ඔප්පු කරන්න තියෙනවා. මේක විභාගයේ අහන්න. එහෙනම් අපි බලමු එකත් ඔප්පු කරන්න. z වරක් z බා. z කියන්නේ x ධන y නම් z බා කියන්නේ x ඍණ i y වේ. මම ඒ දෙන්න වැඩි කරන්නම්. මට එනවා x ධන i y වරක් x ඍණ i y. දැන් මට පේනවා දකුණු පැත්තේ තියෙන නිකන් වර්ග දෙකක අන්තරයක් වගේ x වර්ගය ඍණ i වර්ගය y වර්ගය කියලා එනවා මැද පද කැපිලා යන නිසා මම ලිව්වේ නැහැ. නමුත් මේ සංකීර්ණ සංඛ්‍යාවල මේ i වර්ගය කියන්නේ ඍණ 1යි. මම i වර්ගයට ඍණ 1 දැම්මොත් x වර්ගය ධන y වර්ගයක් මට ලැබෙනවා.
මම බලනවා දැන් ඉසෙට්ගේ මාපාංකයේ වර්ගය කියන්නේ මොකක්ද? ඉසෙට්ගේ මාපාංකය කියන්නේ x වර්ගය දාන y වර්ගයේ වර්ගමූලය. එහෙනම් ඉසෙට්ගේ මාපාංකයේ වර්ගය කියන්නේ x වර්ගය දාන y වර්ගය. එතකොට මම මෙයාට 1 දාන්නම්, මෙයාට 2 දාන්නම්. 1 සහ 2න් ඉසෙට් වරක් ඉසෙට් බා සමානයි ඉසෙට්ගේ මාපාංකයේ වර්ගය කියන ප්‍රතිඵලය මට ලැබුණා. මේක උගා ගණන් හදන්න ඕන වෙන ප්‍රතිඵලයක් නැති. අපි බලමු තවත් ඒ වගේ මොන ධර්මයකද යන්නේ. මෙන්න මේ වගේ. ඉසෙට් දෙක වරක් ඉසෙට් දෙකේ බා සමානයි. ඉසෙට් දෙක බා වරක් ඉසෙට් දෙක බා. ගුණිතයකට මේක සත්‍යයි. හැබැයි ගුණිතයක් ගන්න වෙලාවේ ඔයාලට ලේසි මේ සංකීර්ණ සංඛ්‍යා ද්‍රවකාකාරයට තෝරගන්න. ඒක හොඳට මතක තියාගන්න. එකතුවක් දැක්කොත් කාටීසිය ආකාරයෙන්දයි. අන්තරයක් දැක්කොත් කාටීසිය ආකාරයෙන්දයි. ගුණිතයක් දැක්කොත් ද්‍රවකාකාරයෙන්දයි. මම ලියන්නම් r1 cos θ 1 ධන i sin θ 1. ඉසෙට් දෙක ලියන්නම් r2 cos θ 2 ධන i sin θ 2 කියලා සංකීර්ණ සංඛ්‍යා දෙක තෝරගන්න. දැන් මේ දෙන්නගේ ගුණිතය මට ඕන. මම ඉසෙට් දෙක ලියන්නම්. r එක r2 වැඩි කරනවා. ඊගාට cos θ 1 ධන i sin θ 1 වරක් cos θ 2 ධන i sin θ 2 කියලා මම ලියන්නම් ගුණිතය. දැන් මේ දෙන්න වැඩි කරලා එන උත්තරෙත් අපි ගමු. r එක r2 cos θ 1 cos θ 2 ඊළඟට එනවා ධන i වරක් cos θ 1 sin θ 2. ඊළඟට එනවා ධන i වරක් sin θ 1 cos θ 2. ඊළඟට ධන i වර්ගය sin θ 1 sin θ 2. එක වැඩි කරගෙන ඉන්න ගැටලුවක් නැහැ. r එක r2. මේ i වර්ගයට මට නිලේක දාන්න පුළුවන්. cos θ 1 cos θ 2 ඍණ sin θ 1 sin θ 2. ඉතුරු දෙන්නගෙන් මම i පිටට අරගෙන මෙහෙම ලියනවා. sin θ 1 cos θ 2 ධන cos θ 1 sin θ 2 කියලා. දැන් ඔයාලට පේනවා මෙන්න මේ වරහන් ඇතුලේ සූත්‍ර කියලා. r එක r2 cos θ 1 ධන θ 2 ධන i sin θ 1 ධන θ 2. මොනකයි මට වැඩි කරගන්නම ආසයි. හැබැයි මට අවශ්‍ය ප්‍රතිඵලයේ එයාගේ ප්‍රතිබද්ධය. ඉසෙට් දෙක බා r එක r2 cos θ 1 ධන θ 2 ඍණ i sin θ 1 ධන θ 2 කියලා අපි ප්‍රතිබද්ධය ලියලා. මට ප්‍රතිබද්ධය ආවා. දැන් අපි බලමු අපි ඔප්පු කරන්න ඕනේ මොකද්ද? දෙන්නගේ ප්‍රතිබද්ධ දෙක අරගෙන ඒ දෙන්න වැඩි කරලා මෙයාට සමානයි කියලා ඔප්පු කරන්න ඕනේ. දැන් අපි ඒ දෙන්නගේ වෙන වෙනම ප්‍රතිබද්ධ දෙක සලකමු. මට එනවා ඉසෙට් දෙක බා සමානයි r1 cos θ 1 ඍණ i sin θ 1. ඉසෙට් දෙක බා r2 cos θ 2 ඍණ i sin θ 2. දැන් මම මේ දෙන්න වැඩි කරනවා. ඉසෙට් දෙක බා වරක් ඉසෙට් දෙක බා r එක r2 cos θ 1 ඍණ i sin θ 1 වරක් cos θ 2 ඍණ i sin θ 2. ඒ දෙන්නත් අපි වැඩි කරලා ලියමු. මට එනවා r එක r2
cos theta 1 cos theta 2 ඊළඟට එනවා ඍණ i වරක් cos theta 1 sin theta 2 ආපහු වෙනවා ඍණ i වරක් sin theta 1 cos theta 2 ධන i වර්ගය sin theta 1 sin theta 2 i වර්ගය කියන්නේ ඍණ 1යි මම අරගන්නවා මෙන්න මේ විදිහට ගැලපෙන පද එක ළඟට මෙයාට ඍණ 1 දාලා ඍණ sin theta 1 sin theta 2 ඊළඟ දෙන්නගේ මම ඍණ i පිටට ගන්නවා sin theta 1 cos theta 2 ධන cos theta 1 sin theta 2 ඔන්න ඔය ආකාරයට මම i වර්ගයට ඍණ 1 දාලා ඒ දෙන්න එක ළඟට ගත්තා i පද දෙක එක ළඟට ගත්තා දැන් අපි බලමු මොකක්ද මේ තියෙන සූත්‍ර දෙක ඔයාලට පේනවා මේ වරහනේ සූත්‍රයක් මේ වරහනේ සූත්‍රයක් ඉසෙඩ් දෙක බා වරක් ඉසෙඩ් දෙක බා ආරේක ආර දෙක වරහන ඇතුලේ cos a cos b ඍණ sin a sin b cos theta 1 ධන theta 2 ඍණ i sin sin a cos b ධන cos a sin b sin a ධන theta 1 ධන theta මම යාට දෙක මෙයාට මම එක දානවා මට එනවා 1 සහ 2කින් 1 හා 2කින් ඉසෙඩ් දෙක වරක් ඉසෙඩ් දෙක බා සමානයි ඉසෙඩ් දෙක බා වරක් ඉසෙඩ් දෙක බා කියන ප්‍රතිපලය ලැබෙනවා එහෙනම් අපි ගුණිතයකට ප්‍රතිබද්ධය මේ ආකාරයට ලබා ගන්නවා ඒකේ ලබ්ධියක් ඔයාලට ඕන වෙනවා අපි බලමු ලබ්ධිය ලබ්ධිය මේ ආකාරයටයි දෙන්නේ ඉසෙඩ් දෙකට ඉසෙඩ් දෙකේ බා සමාන ඉසෙඩ් දෙක බා යට ඉසෙඩ් දෙක බව සාධනය කරන්න කියන එක අපිට දෙනවා එහෙනම් අපි බලමු දැන් මෙයා ඔප්පු කරලා එතකොට මම කිව්වා ගුණිතයක් දැක්කත් ලබ්ධියක් දැක්කත් ද්‍රවකාකාරයට තෝරගන්න එහෙනම් ඉසෙඩ් දෙක සමානයි r1 cos theta 1 ධන i sin theta 1 ඉසෙඩ් දෙක සමානයි r2 cos theta 2 ධන i sin theta 2 කියලා අපි මේ වෙලාවේ තෝරගන්නවා මට ඕන මේ දෙන්නගේ බෙදීම මම දැන් ඉසෙඩ් දෙක බෙදීම ඉසෙඩ් දෙකට යනවා r1 r2 cos theta 1 ධන i sin theta 1 බෙදීම cos theta 2 ධන i sin theta 2 කියලා මම බෙදීම ලියුවා. දැන් මේ බෙදීම තියෙන වෙලාවේදී අපි සුළු කරන රටාවලට මතක් අපි මේක සුළු කරන්නේ හරයේ ප්‍රතිභාගයේ උඩයි යටයි වැඩි කරලා ඉස්සරහට යන්නේ. cos theta 2 ඍණ i sin theta 2 බෙදීම ගාන වෙනසක් වෙන්නේ නැහැ මම ප්‍රතිබද්ධය උඩටයි යටටයි දෙකටම දැම්මා ඔන්න ගණන පටන් ගත්ත රට දැන් අපි බලමු තව ටිකක් සුළු කරගන්න r1ට r2 ලෙසම ලියනවා ළමයි වැඩි කරගත්තොත් cos theta 1 cos theta 2 ඊළඟට එනවා මට ඍණ i වරක් cos theta 1 sin theta 2 ඊළඟට එනවා ධන i වරක් sin theta 1 cos theta 2 ඊළඟට එන වැඩි කළොත් ඍණ i වර්ගය sin theta 1 sin theta 2 බෙදී මේ දෙන වර්ග දෙක කාන්තරයක් x ධනයි x වෙනවා cos වර්ගය theta 2 මැද පදයෙන් ලියන්නේ ඍණ i වර්ගය sin theta sin වර්ග theta 2 මම බෙදීම සුළු කරපු තැන
තව ටිකක් ඉස්සරහට යන්න. ඉසෙට් දෙකයන්ට ඉසෙට් දෙක සමානයි. R එකට R දෙක වර. I වර්ගයට ඍණ 1 දාලා මෙයාව මෙයා ළඟින් ලියමු. cos θ 1 cos θ 2 ධන sin θ 1 sin θ 2 ඊළඟට මම I අකුරක් පිටට ගන්නවා. I පිටට ගන්නවා. I පිටට අරගෙන අපි ලියමු ධන I පිටට ගත්ත sin θ 1 cos θ 2 ඍණ cos θ 1 sin θ 2 දැන් බලන්න හරියට මොකද වෙන්නේ? I වර්ගයට ඍණ 1 දැම්මොත් මෙතන එන්නේ මට cos වර්ග θ 2 ධන sin වර්ග θ 2. උත්තරේ එකම ලිව්වේ නැහැ. R එකට R දෙක. වර. cos A cos B ධන sin A sin B. cos A ඍණ B θ 1 ඍණ θ 2. ධන I sin. sin A cos B ඍණ cos A sin B. θ 1 ඍණ θ 2. ඔන්න ඉසෙට් දෙකට ඉසෙට් දෙක සුළු කරලා මෙතෙන්ට ආවා. මට උනේ යාගේ ප්‍රතිබද්ධය. ඉසෙට් දෙකට ඉසෙට් දෙකේ ප්‍රතිබද්ධය දැක්කේ. R එකට R දෙක මොකුත් වෙන්නේ නැහැ. මෙතන මැද ඍණ වෙලා වෙන්න ඕනේ. cos θ 1 ඍණ θ 2 ඍණ I sin θ 1 ඍණ θ 2 කියලා මට ඔන්න මම එයාට පළවෙනි සමීකරණය දුන්නා. දැන් මම ඔප්පු කරන්න යන්නේ යා සමානයි කියලා මේ දකුණු පැත්තෙන් එන උත්තරේට. අපි බලමු එහෙනම් දකුණු පැත්තෙන් එන උත්තරේ මොකක්ද කියලා. වෙන වෙනම ඉසෙට් දෙක බාහිර. R එක cos θ 1 ඍණ I sin θ 1. ඉසෙට් දෙක බා වෙනම ලියනවා. R දෙක cos θ 2 ඍණ I sin θ 2. දැන් මම මේ දෙන්න බෙදනවා. ඉසෙට් දෙක බා බෙදීම ඉසෙට් දෙක බා. R එකට R දෙක cos θ 1 ඍණ I sin θ 1 බෙදීම cos θ 2 ඍණ I sin θ 2. අපි දන්නවා මේ වගේ පදයක් සුළු කරන්න හරේ ප්‍රතිපදයේ ලවයටයි හරයටයි දාන්න. cos θ 2 ධන I sin θ 2 බෙදීම cos θ 2 ධන I sin θ 2. හරේ ප්‍රතිපදයේ උඩටයි යටටයි දැන් අපි සුළු කරමු. මට එනවා සුළු කළොත් ඉසෙට් දෙක බා බෙදීම ඉසෙට් දෙක බා සමානයි R එකට R දෙක වර. මේ දෙන වැඩි කළොත් cos θ 1 cos θ 2. ඊළඟට එනවා ධන I වර. cos θ 1 sin θ 2. ඊළඟට මේ දෙන වැඩි කළොත් ඍණ I sin θ 1 cos θ 2. ඊළඟට එනවා ඍණ I වර්ගය sin θ 1 sin θ 2. බෙදීම බලන්න. cos වර්ගයේ θ 2. cos වර්ගයේ θ 2. ඍණ I වර්ගය sin වර්ගයේ θ 2. ඔන්න ආකාරයට මට ලැබුණා. තාපේලියකට ගියොත් R එකට R දෙක I වර්ගයට ඍණ 1 දාලා මෙයා ළඟින් ලියන්න. cos θ 1 cos θ 2. ධන sin θ 1 sin θ 2. වරහන් දාලා ධන I එකක් පිටට ගමු. ධන I එකක් පිටට ගත්තොත් මට එනවා sin θ 2 cos θ 1 ඍණ sin θ 1 cos θ 2.
හරය i වර්ගයට ඍණ 1 දැම්මොත් මෙතන මට එන්නේ 1ක් කියලා. එහෙමනම් මම ඊළඟට පේලියට යනවා. Z2 බා යට Z2 බා සමානයි R1 R2 cos A cos B ධන sin A sin B. cos A ඍණ B. cos theta 1 ඍණ theta 2. ඊළඟට මට එනවා ධන මම දැන් ඍණ 1 පිටට ගත්තා නම් වඩා හොඳයි. ඍණ I පිටට ගන්න. එතකොට මෙයා ධන වෙලා මෙයා ඍණ. sin A cos B ඍණ cos A sin B. ධන ඍණ I sin theta 1 ඍණ theta 2. හරිනේ ඍණ I පිටට ගත්තා නම් මට කියවෙනවා sin A cos B ඍණ cos A sin B මෙයාට 2 දාන්නම්. මගේ උත්තරේ ලැබෙනවා Z2 යට Z2 බා සමානයි Z2 බා යට Z2 බා. උත්තර ලැබෙනවා. එතකොට බෙදීමක් තිබ්බත් බුද්ධියක් තිබ්බත් ද්‍රවකාකාරයේ හොඳයි. මොකද x ධන y තෝරගත්තා නම් ඔයාලට මේක ඔප්පු කරන්න මීට වඩා හුඟක් අමාරු වෙනවා. මෙතන නම් අපිට ත්‍රිකෝණමිතිය සූත්‍ර උදව් කරගෙන යන්න පුළුවන්. ඊළඟට බලන්න තවත් ප්‍රතිඵලයක් අපිට ඕන වෙන එකක්. මේ හැම ප්‍රතිඵලයක්ම ඔයාලා සුදු කරලා පුරුදු වෙලා ඒව මතක තියාගන්නත් ඕනේ. මොකද හැමදෙස්සෙම මේ ඔප්පු කරන්න දෙන්නේ නැහැ අපිට. ගැටළු වලට එකපාරට අපිට දාන්න අවශ්‍ය වෙනවා. එතකොට මතක තියෙන්නත් ඕනේ. අපි බලමු තවත් ප්‍රතිඵලයක් මෙන්න මේ. Z2 මාපාංකයේ සමානයි Z2 මාපාංකයේ බල Z2 මාපාංකයේ බල. මෙන්න මේකත් ඔප්පු කරන්නේ. දැන් මම මෙතෙන්දී x ධන y තෝරගන්නෙත් නැහැ ද්‍රවකාකාරයේ තෝරගන්නෙත් නැහැ. කලින් කරපු ප්‍රතිඵලයක් උදව් කරගන්නවා. Z ගේ මාපාංකයේ වර්ගයේ සමානයි Z වරක් Z මා කියලා අපි ඔප්පු කරා. අන්න ඒක උදව් කරගත්තොත් ගණන ලේසි. එහෙනම් මම පටන් ගන්නේ Z2 මාපාංකයේ වර්ගය. හොඳට බලන්න. අරයා පැත්තකින් ලියා ගන්න. මෙතන ඔප්පු කරන්න තියෙන වර්ගය යන්නේ මම පටන් ගන්න වර්ගය. මට ඒක ලියන්න පුළුවන් Z2 වර Z2 භාගය. අරකට ගැලපෙනවද කියලා බලන්න. Z ගේ මාපාංකයේ වර්ගය කියන්නේ Z වරක් Z භාගය. එහෙනම් Z2 මාපාංකයේ වර්ගය කියන්නේ එම සංකීර්ණ සංඛ්‍යාව වරක් එයාගේ ප්‍රතිඵලය. එහෙනම් මම ඊළඟ පේලියට යනවා. Z2 වර මම ඔප්පු කළා ඉස්සෙල්ලා වලට පෙන්නුවා මෙයාව කඩලා ලියන්න පුළුවන් කියලා. දැන් මම මේ Z2 බා එක ළඟට ගන්නවා. Z2 බා එක ළඟට ගන්නවා. දැන් අර ප්‍රතිඵලය අනුව මෙයාට ලියන්න පුළුවන් Z2 මාපාංකයේ වර්ගය. මෙයාට ලියන්න පුළුවන් Z2 මාපාංකයේ වර්ගය. දැන් අපි බලමු මේ දෙපසම වර්ගමූලය ගත්තොත් මොකක්ද වෙන්නේ කියලා. දෙපසම වර්ගමූලය ගත්තොත් මට එනවා Z2 මාපාංක සමානයි. Z2 මාපාංක වරක් Z2 මාපාංක. මොන ප්‍රතිඵලය ලැබුණා? මට මතක විදිහට මේක 2019 අවුරුද්දේ ඔප්පු කරන්න තිබුණා. එහෙනම් අපි බලමු ඒකේ අනිත් දෙඵලය බෙදීමට ලබ්ධියට. ඒ වගේ අපි මේ ක්‍රම මතක තියාගත්තොත් ඉක්මනින් උත්තර ගන්න පුළුවන්. ලේසි ක්‍රමය මොකක්ද කියලා මතක තියාගන්න. ඒ වගේම අපිට ඔප්පු කරන්න දෙනවා Z2 Z2 මාපාංකය. සමානයි Z2 මාපාංකයේ යට Z2 මාපාංකයේ බව. ඔප්පු කරන්න දෙන්න. ඒකෙදිත් මම උදව් කරගන්නවා Z ගේ මාපාංකයේ වර්ගය සමානයි Z වරක් Z වරක්. එහෙනම් මම පටන් ගන්නේ වර්ගය. Z2 මාපාංකයේ වර්ගය සමානයි Z2 වරක්
ඉසෙට් දෙක යට ඉසෙට් දෙකේ මා කියලා අන්න අර ප්‍රතිඵලයට අනුව මම ලියනවා. ඊළඟ පේළියේදී මට ලියන්න පුළුවන් ඉසෙට් දෙක යට ඉසෙට් දෙක වරක්. මම ඔයාලට ඔප්පු කරලා පෙන්නනවා මේක කඩන්න පුළුවන්. ඉසෙට් දෙක බා යට ඉසෙට් දෙක බා. අන්න ඒ නිසා මම මේ ප්‍රතිඵල ඔප්පු කරලා පෙන්නනවා. එයා මම ලියනවා ඉසෙට් දෙක වරක් ඉසෙට් දෙක බා බෙදීම. ඉසෙට් දෙක වරක් ඉසෙට් දෙක බා. අර ප්‍රතිඵලය අනුව මෙයාට ලියන්න පුළුවන් ඉසෙට් දෙකේ මාපාංකයේ වර්ගය යට. මෙයාට ඉසෙට් දෙකේ මාපාංකයේ වර්ගය. එහෙනම් දෙපසම වර්ගමූලයේ සැලකුව විට ඉසෙට් දෙකයට ඉසෙට් දෙකේ මාපාංකය සමානයි. ඉසෙට් දෙකේ මාපාංකයට ඉසෙට් දෙකේ මාපාංකයේ වග ලැබෙනවා. එහෙනම් මේ ප්‍රතිඵලය හරි. තව යාළුවට නිතරම ගණන් හදනකොට ඕන වෙන ප්‍රතිඵල දෙකක් තියෙනවා. ඒ දෙක මම දැනට නිකන් ලියලා ඒක සංකීර්ණ සංඛ්‍යා ගණන් හදනකොට ඔප්පු කරලා පෙන්නනවා. ඒ ප්‍රතිඵල දෙක තමයි එකතුවකට සහ අන්තරයකට. ඉසෙට් දෙක ධන ඉසෙට් දෙකේ මාපාංකය කුඩා හෝ සමානයි ඉසෙට් එක මාපාංකය ධන ඉසෙට් දෙක මාපාංකය. මේක අපිට ඔප්පු කරන්න දෙනවා. ඒක දැනට මම ප්‍රතිඵලය විතරයි. ඊගාට දෙනවා ඉසෙට් දෙක ඍණ ඉසෙට් දෙකේ මාපාංකය විශාල වූ සමානයි ඉසෙට් දෙකේ මාපාංකය ඍණ ඉසෙට් දෙකේ මාපාංකය. මේමයි මේක ඔප්පු කළාට පස්සේ ඒකෙන් තමයි මේ ප්‍රතිඵලය ගන්න. ඒ නිසා අවස්ථා දෙකක් නෑ මේකෙන් මේකට යන්න පුළුවන්. ඒ දෙකක් ලියා ගන්න මතක තියාගන්න ගණන් හදන්න උගක් අවශ්‍ය වෙන ප්‍රතිඵල දෙකක්. එතකොට අපි බලමු මොකද්ද මේ ද මුවාවර ප්‍රමේය කියන්නේ කියලා. මට එතෙන්ටයි අද එන්න ඕන එකම තිබුණේ. ද මුවාවර ප්‍රමේය. ද මුවාවර ප්‍රමේය. ඇත්තටම මේ ද මුවාවර ප්‍රමේය කියන ගැටලුව සංකීර්ණ සංඛ්‍යාවල 1999 කියන දැනට අවුරුදු 18කට විතර කලින් තමයි ඒ ගැටලුව අන්තිමට දුන්නේ. හැබැයි ඊට පස්සේ නැවත සිලබස් එකට මේක දාලා 2019 පේපර් එකේ පුංචි ගැටලුවක් ආවා. දැන් ඉස්සරහට දිගටම මේ මුවාවර ප්‍රමේය ගැටලුවක් වාරද ඒ. අපි බලමු මොකක්ද මේ ද මුවාවර ප්‍රමේය කියන්නේ. ඉසෙට් සමානයි cos θ ධන i sin θ කියලා මට සංකීර්ණ සංඛ්‍යාව තිබුණා. දැන් මෙයාගේ වර්ගය, තුනේ බලය, හතරේ බලය, පහේ බලය එහෙම ආවොත් ඔයාලට වැඩි කර ගන්න පුළුවන්. ඉසෙට් වර්ගය ඇහුවොත් ඔයාලා මේක වර්ග කරා. තුනේ බලය ඇහුවොත් ඒ වර්ග කරපු එක ඉසෙට්ගෙන් වැඩි කරා. ඔහොම කර බල හොයන්න පුළුවන්. නමුත් ඒක ඉතාම සංකීර්ණ වැඩක්. අපිට බැරි වෙලා අටේ බලය වගේ තිබ්බොත් ඒක ඉතාම සංකීර්ණයි. ඒ නිසා තමයි මේ ද මුවාවර ප්‍රමේය කියන ප්‍රමේයත් උදව් කරගෙන අපි ඕනම ධන නිකලයක් සඳහා මෙයාගේ බලය හොයන්න ප්‍රමේයක් තමයි මේ තියෙන්නේ. අපි බලමු ඉසෙට් එක. cos θ ධන i sin θ ගේ n. මෙයාගේ උත්තරේ cos n θ ධන i sin n θ වේ. මේ ප්‍රතිඵලය ඔප්පු කරන්නේ අපි ගණිත අභිගමනයෙන්. මම ඒක ඔයාලගේ වැඩක් විදියට දෙනවා ගණිත අභිගමනයෙන් මේක ඔප්පු කරන්න කියන එක. ඒ වෙන දවසක මම මේක ඔප්පු කරලා පෙන්නන්නම්. එතකොට බැරි වුණු කාට හරි ඒක බලා ගන්න පුළුවන්. නමුත් අභිගමනය ඔයාලා දන්න නිසා මේක අභිගමනයෙන් ඔප්පු කරගන්න බොහෝ දුරට පුළුවන් වෙයි. ඒ ධන නිකලයක් සඳහා ගණිත අභිගමනයෙන් මේ ප්‍රතිඵලය ගන්න. මම අද පුංචි ගණනක් ඔයාලට හදලා පෙන්නන්නම්. මේ ද මුවාවර ප්‍රමේය අවශ්‍ය වෙන ගැටලුව. මෙන්න මේ වගේ ගැටලු ඔයාලට එනවා. ඔමේගා 1 ඔමේගා කියලා දෙන්න සංකීර්ණ සංඛ්‍යා අංකණය මූල 3 ධන i බෙදීම 2. ඔමේගා 2 සමානයි i ඍණ මූල 3ට 2. ඔප්පු කළ යුතු තමයි ඔමේගා 1 6 බලය ධන ඔමේගා 2 6 බලය සමානයි ඍණ 2 බව සාධනය කරන්න. එතකොට ඔයාලට
වගේ දෙයක් ඇත්තටම මේ ගණනට තියෙන කාලය අනුව දෙන්න බැරි වෙයි. නමුත් ඔක කිසිම දැනගන්න ඕනේ අපි දැන් ඒ මොහොත මේ දන්නවා කියලා හිතාගෙන මේ ගණන් හදන්න යනවා. මුලින්ම මතක තියාගන්න මේ බල හොයන්න නම් අනිවාර්යෙන්ම මේවා ද්‍රවක ආකාරයට නැරවිය යුතුයි කිව්වත් නැත. සමහර විට කියයි සමහර විට නොකියම දෙයි. අපි බලමු ඔමේගා 1 ද්‍රවක ආකාරයට හරවගන්න. ඔමේගා 1. මට කෙලින්ම වෙන වෙනම බෙදලා ලියන්නත් පුළුවන් මෙන්න මෙහෙම. එතන කෝණයක් ලියාගන්න පුළුවන් නම් cos θ sin θ ඇසුරින්. ඒකට වෙන කිසි දෙයක් කරන්න එපා. උන් කොටස් දෙක ගන්න. දැන් මම ලියනවා මෙයාට දෙන්නම ධන උත්තර නිසා පළවෙනි උත්පාදයේ කෝණ දෙක. ඒ කෝණ දෙක මොනවද? 5 බෙදීම 6 ගෙවත් අංශක තියෙනවා. අපි අංශක වලින් දාන්නේ cos 5 වට 6. ධන i sin 5 බෙදීම 6. ඔන්න අපේ ඔමේගා 1 ද්‍රවක ආකාරයට හැදෙනවා. දැන් මට ඕනේ ඔමේගා 1 6 බලය. මම 6 බලය ලියනවා cos 5 වට 6. ධන i sin 5 බෙදීම 6 බලය. ද මොහාවර ප්‍රමේය ලියනවා cos 5 ධන i sin 5 කියලා. උත්තරේ මට එනවා ඍණ 1. sin 5 ඉන්වයි cos 5 ඍණ 1. ඔන්න මගේ ඔමේගා 1 6 බලය හරි. දැන් අපි යමු ඔමේගා 2ට. ඔමේගා 2ත් අපි ද්‍රවක ආකාරයට හරව ගමු. භාගයයි මූල තුන ඉස්සරහට ගමු. ඍණ මූල 3ට 2 ධන i වරක් භාගය කියලා. දැන් මට තේරෙනවා මෙයා ඉන්න වෘත්තපාදයේ මොකක්ද කියලා. cos වලට ඍණ sin වලට ධන උත්තරයක් තියෙනවා. cos වලට ඍණ සහ sin වලට ධන උත්තරයක් තියෙනවා නම් ඔයාලට ලේසි වෘත්තපාදයක් ඇඳගෙන cos ඍණ sin ධන වෙන්නේ මෙන්න මේ වෘත්තපාදය. ඊනම් මෙතෙන්ට එන්න ඕන 180 ඍණ 30 කියන කෝණය. ඒ කියන්නේ 150. මම දාන්න cos 180 ඍණ π වට 6 ධන i sin 180 ඍණ π වට 6 සුළු කරලම දාන්න ඊළඟ දෙවි. cos 5 5 ධන i sin 5. මට මෙතන විස්තරය ගැන පරාස මොකුත් නැහැ මම දුන්නු ගානේ. ඔයාලට එතකොට ඕම දීපට කමන්නේ. පරාස මොකුත් නැහැ. ඔමේගා 2 6. මෙතන දෙදින් 6ක්. දෙදින් 6. ඔමේගා 2 6. cos 5 5 බෙදීම 6 ධන i sin 5 5 බෙදීම 6 බලය. දැන් මට ද මොහාවර ප්‍රමේයෙන් කියන්න පුළුවන් cos 5 5 ධන i sin 5 cos 5 5. අපි යමද ඉස්සම මෙයාව 2යි 5 ගුණාකාරයක් විදිහට ලියා ගන්න. 4යි 5 ධන 5. ධන i sin 4යි 5 ධන 5 කියලා ලියන්න. එතකොට 2යි 5 i 2යි 5 ඊළ 4යි 5 i එතකොට 5 වෙනවා. ඒ කියන්නේ cos 5 ධන i sin 5. ආපහු මට එනවා ඍණ එකක් මෙයාට බිඳුව. අද දෙන්නටම ආවේ ඍණ එකයි. එහෙමනම් මම ලියනවා ඔමේගා 1 6 බලය ධන ඔමේගා 2 6 බලය සමානයි ඍණ 1 ධන ආපහු ඍණ 1 උත්තරේ ඍණ 2යි කියලා. අනෝවාදී ගැටලු තමයි මේ දරුවාව ක්‍රමයෙන් ආරට ගිය අවුරුද්දේ ආවේ. ඉතින් බෝධිරට ඒ වගේ ගැටලු තමයි මේ දිගින් දිගටම ඉන්න බලාපොරොත්තු වෙන්න පුළුවන්. පොඩි පොඩි වෙනස්කම් වෙයි. එහෙනම් මම තවත් ගැටලුවකට යනවා. අපි බලමු මෙන්න මේ ගැටලුව. මම එකක් දානවා ඔමේගා 1 සමානයි 1 ධන i බෙදීම මූල 2. ඔමේගා 2 සමානයි 1 ඍණ i බෙදීම මූල 2. උත්තරේ මම ගන්න ඕනේ ඔමේගා 1 යටේ බලය. දැන් ඔමේගා 2 යටේ බලය සමානයි 2 බව. ඒ වගේම මට දීලා තියෙනවා
මෙයාගේ මේ විස්තරය තියෙන්නේ පයිවට 2යි ඍණ පයිවට 2යි අතර. එතකොට අපිට වෙන මේ ඍණ කෝණ දානකොටම මේ කතා කරන්නේ ප්‍රධාන විස්තරය. එහෙම නැත්නම් අර කැපිටල් ARD Z ගැනයි මේ කතා කරන්නේ. එහෙමනම් අපි බලමු දැන් ද්‍රවකාකාරයට හරවන්න. ඔමේගා 1. ඔමේගා 1 ලියනකොට මට පුළුවන් කෙලින්ම මෙයා මේ විදිහට බෙදා ගන්න. එකයට මූල 2 ධන I වාරයක් එකයට මූල 2. කෝණ දෙකක් තියෙන නිසා මට කිසි ප්‍රශ්නයක් නැතුව කෝණ දෙක දාගන්න පුළුවන්. දෙන්නම ධන. පළවෙනි වෘත්තපාදයේ cos pi/4 ධන I sin pi/4. මට ඕන ඔමේගා 1 8. ඔමේගා 1 8. cos pi/4 ධන I sin pi/4 8 බලය කියලා අපි ලියමු. ඊළඟ මට එනවා cos 2යි pi. ධන I sin 2යි pi. cos 2යි pi 1යි sin 2යි pi බිඳුවයි උත්තරේ 1. ඊළඟට මට ඔමේගා 2 ද්‍රවකාකාරයට හරව ගන්න වෙනවා. එකයට මූල 2 ධන මැද්දේ ලියලා ඍණ එකයට මූල 2යි I කියලා අපි ලියන්නේ සාමාන්‍යයෙන් මැදට ධන දාලා ඍණ එක මෙහාට දෙන්න. දැන් මට පේනවා cos ධන sin ඍණ. හැබැයි මෙන්න මේ පරාසය තුලත් කෝණේ තියෙන්න ඕනේ. එහෙමනම් අපි බලමු කොහොමද වෘත්තපාදයට එන්නේ කියලා. cos ධන sin ඍණ කිව්වොත් මෙන්න මේකටයි එන්නේ. හැබැයි මෙහෙම මානෙන්නේ නැහැ. මේ අතට මානෙන්න ඍණ කෝණ. හොඳට මතක තියාගන්න. අර පරාසය දුන්නොත් මෙහෙම පැනගෙන යන්න බෑ. මේ පැත්තට 180යි මේ පැත්තට 180යි මානෙන කතාවක් ඔය තියෙන්නේ. මේ වෘත්තපාදයට එන්නේ මානෙන්නේ මේ පැත්තට. එහෙනම් එන්න ඕනේ මට ඍණ 45. cos pi/4 දායි වාලා ධන I sin ඍණ 45 ලියන්න. හැබැයි මේ කෝණ දෙක සමාන වෙන්න ඕනේ. cos θ ධන I sin θ දාන්න ඍණ කිසි ප්‍රශ්නයක් නැහැ. cos ඍණ θ cos θ. මට ඕනේ ඔමේගා 2 8 බලය. cos ඍණ pi/4 ධන I sin ඍණ pi/4 8 බලය. මට එනවා cos ඍණ 2යි 5 ධන I sin ඍණ 2යි 5. තාටික අසුරු කළොත් cos 2යි 5 ඍණ I sin 2යි 5 උත්තරේ 1යි මෙහා බිඳුවයි. එහෙනම් මගේ උත්තරේ එනවා ඔමේගා 1 8 මෙතන ලියන්න ඔමේගා 1 8 ධන ඔමේගා 2 8 1 ධන 1 උත්තරේ 2. එහෙනම් මේ ගැටලුවත් අපිට උත්තරේ ගන්න පුළුවන් වුණා. අපි බලමු තවත් ගැටලුවකට දෙන්න. මම දානවා මෙන්න මේ විදිහේ ගැටලුවක්. ඔමේගා 1 සමානයි 1 ධන මූල 3යි I. ඔමේගා 2 සමානයි 1 ඍණ මූල 3යි I. 1 ධන මූල 3යි I ගේ 10 බලය. ධන 1 ඍණ මූල 3යි I ගේ 10 බලය සමානලු ඍණ 1024 කියලා ඔප්පු කරන්න තියෙනවා. ඒකේ ඔයාලට විස්තරය දීලා තියෙනවා pi/2 ඍණ pi/2 ඍණ කතාව දැකපු ගමන් මතක තියාගන්න මේ දීලා තියෙන ප්‍රධාන විස්තරය. එහෙමනම් ධන පයි ඍණ පයිගේ පරාස කතා කරන ගැටලුවක් තමයි මේ තියෙන්නේ. ඒ කොහොම වුණත් අපි මේ විදිහේ බල දැකපු ගමන් මෙම සංකීර්ණ සංඛ්‍යාව ද්‍රවකාකාරයට හැරවිය යුතුයි. ඔමේගා 1 ධන මූල 3යි I. දැන් මෙයාව මට මේ එකපාරට කොන දාන්න බෑ.
ඒ වගේ වෙලාවක මම කරන්නේ x වර්ගය ධන y වර්ගයේ වර්ගමූලය පිටට අරගෙන එයාගෙන්ම බෙදනවා. අපි බලමු කොහොමද මේ ආවේ කියලා. x වර්ගය 1යි. y වර්ගයට 3යි. එකතු කළා 4යි මූලය 2යි. ගානේ කිසි වැරද්දක් නැහැ. දෙකේ ලකුණු කපලා දාපුවාම ගාන තියෙනවා. දෙන්නටම ධන උත්තර තියෙන්නේ. cos sin දෙන්නම ධන කියන්නේ පළවෙනි වෘත්තපාදයේ තමයි මේ කෝණය තියෙන්නේ. ඒ කෝණය තමයි cos phi බෙදීම 3 ධන i sin phi බෙදීම 3. මට ඕනේ ඔමේගා 1 10යි වගේ. ඔමේගා 1 10යි වගේ. ඉතින් ඔමේගා 1නේ 10යි වගේ. ඔමේගා 1 10 සමානයි 2 10. වරක් cos phi බෙදීම 3 ධන i sin phi බෙදීම 3 10යි වගේ. අපි සුළු කරගමු. 2 10 cos 10යි phi බෙදීම 3 ධන i sin 10යි phi බෙදීම 3. තව ටිකක් සුළු කරමු. 2 10 මෙතන අපි හැමදෙස්සම 2යි 5යි ගුණාකාරයක් කියලා ගන්නවානේ. cos මට එනවා මේ වෙනවා 3යි 5 ධන 5 වට 3. ධන i sin බෙදලා ලියාගමු ඉස්සෙල්ලා 3යි 5 ධන 5 වට 3. ඒකත් අපි සුළු කරගමු. ඔමේගා 1 10 සමානයි 2 10. එතන cos 2යි 5 ධන 5. එතකොට 2යි 5 එකක් ගියයි කියන්නේ ආපහු මෙතෙන්ට මාරු. එතකොට ආයෙනවා 5 ධන 5 වට 3. 5 ධන 5 වට 3 කියන්නේ ඍණ cos 5 වට 3. ධන i 2යි 5 ගිහිල්ලා ඉතුරු එක ගන්න බෑ. 2යි 5 කෝණයක් ගියා කියන්නේ ආපහු මෙතෙන්ට මාරු. 5 ධන 5 වට 3. ඍණ sin 5 වට 3. මම මෙතෙන්ට ඍණ දානවා ඍණ sin 5 වට 3. දැන් අපි උත්තරේ ගමු. මට එනවා 2 10 බලය පොඩ්ඩක් අපි නම් කරමු. භාගයට cos 60 sin 60 10 බලය ගත්තා cos 10යි 5 වට 3 i sin 10යි 5 වට 3. එතන එනවා මට 3යි 5 ධන 5 වට 3 i sin 3යි 5 ධන 5 වට 3. හරි. මෙතන එනවා ඍණ භාගයක්. මෙතන එනවා මට ඍණ මූල 3ට 2යි i කියලා. ඔන්න ඔමේගා 1 10යි බලය. මම යනවා ඔමේගා 2 10යි බලයට නැහැ. අපි ඔමේගා 2 ද්‍රවකාකාරයට හරවමු. ඔමේගා 2 එක ඍණ මූල 3යි i. ධන දෙකක් පිටට 1යට 2 ධන ඍණ මූල 3යට 2යි i කියලා ලියනවා. cos ධන sin ඍණ හතරවෙනි උද්දපාදේ. හැබැයි හතරවෙනි උද්දපාදේ මනින්න ඕනේ මේ පැත්තට. එහෙනම් මම ඍණ කෝණයක් දාන්නම්. දෙවරක් cos ඍණ 5 වට 3 ධන i sin ඍණ 5 වට 3. මම මට ඍණ කෝණයක් සලකනකොට එන්නේ. එහෙනම් දැන් මම ලියන්න ඔමේගා 2 10යි. 2 10 cos ඍණ 10යි 5 වට 3 ධන i sin ඍණ 10යි 5 වට 3. 2 10 cos 5 10යි 5 වට 3 ඍණ i sin 10යි 5 වට 3. මට අතන සුළු කරේ නැතත් දෙන්න එකතු කරගන්න තිබුණා කමන්නේ මම සුළු කරපු නිසා මෙතන කියන්නම් cos 3යි 5 ධන 5 වට 3 ඍණ i sin 3යි 5 ධන 5 වට 3. ඉස්සෙල්ලා වගේම මට එනවා 2යි 5 ගිහිල්ලා ආපහු 5 ධන එනකොට ඔමේගා 2 10ටත් එනවා 2 10 වරක්. ආපහු එනවා ඍණ cos
cos 5ට 3. ඊට පස්සේ එනවා මට ආපහු ඒ ඍණයි මෙතනින් එන ඍණයි මේ ඍණයි වැඩි වෙලා ධන 6. sin 5ට 3. මෙතන එන ඍණ sin 5ට 3 මේකත් එක්ක වැඩි වෙලා ඍණ එනවා. 2 10 බලය ඍණ භාගය මෙතනින් එනවා ධන මූල 3යි යට 2යි 6. දැන් මේ දෙන්න එකතු කරන්න මට ඕනේ. අපි බලමු දෙන්න එකතු කරලා. දෙන්න එකතු කරලා මට එනවා ඔමේගා 1 10 ධන ඔමේගා 2 10 සමානයි. 2 10 බලය ඔක්කොගෙම පිටට අරගෙන ඍණ භාගය ඍණ මූල 3යට 2යි 6. ආපහු ඍණ භාගය ධන මූල 3යි අයියට 2. මේ දෙන්න කැප. ඍණ පිටට අරගෙන මේ දෙන්න එකතු කරොත් 1යි 2 10 බලය. 2 10 බලය කියන්නේ 1024. එහෙනම් අපි තවත් ගැටලු කීපයක් ඊළඟ පාඩමේදී බලමු.